ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න, like කරන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. මම ඊට කලින් අප්ලෝඩ් කරා ගිණුම් කරන සමීකරණය කියන පාඩමේ note එක. මම අද කරන්න යන්නේ ඒ ගිණුම් කරන සමීකරණ පාඩමට අදාළව තියෙන A level past papers තුල ගණන් ටික හදාන්න තමයි මම අද යන්නේ. ගිණුම් කරන සමීකරණවල past papers වල ගණන් ටික හදාන්න තමයි මම අද යන්නේ. එහෙනම් අපි ගානට යමු. පළවෙනි ගාන තමයි 2020 A level ප්‍රශ්න පේපර් එකේ. 2020 A level පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ. ඒකේ කියන්නේ ප්‍රශ්නේ අපි බලමු. නාමල් ඔටෝ කෙයා තනි පුද්ගල ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරය පුද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන්ට වාහන නඩත්තු සේවා සපයනු ලබයි. 2021 දිනට ව්‍යාපාරයේ ආරම්භක ශේෂ පහත පරිදි වේ. ආරම්භක වත්කම් ශේෂ ටික දීලා තියෙනවා. වගකීම් සහ හිමිකම් ශේෂ ටික දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා මේ ව්‍යාපාරයේ සියලු මුදල් ගණන බැංකු ජංගම ගෙනුමක් ආශ්‍රයෙන් සිද්ධ කරන්නේ. ඊට පස්සේ 2020 ජනවාරි මාසය තුලදී පහත ගණදෙනු ව්‍යාපාරය තුල සිදු කරලා තියෙනවා. ගණදෙනු ටික දීලා තියෙනවා. ගණදෙනු 15ක් දීලා තියෙනවා. ඒ කියන්නේ 2021 දිනට ශේෂ සටහන් කරලා 1 සිට 15 දක්වා තියෙන ගණදෙනු වල බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණය භාවිතා කරමින් පෙන්눔 කරන්න කියලානේ. ඒකේ වටිනාකම ඉදිරියෙන් ඒක වැඩි වෙනවා නම් ධන ලකුණ අඩු වෙනවා නම් අඩු ලකුණ කියලා සඳහන් කරන්නලු. ඊට පස්සේ මේ ප්‍රශ්නයේ පිළිතුරු සැපීමේදී පහත දී ඇති ආකෘතියට සමාන ආකෘතියක් භාවිතා කරන්න. ඔයාලට පුළුවන් දැන් මේකේ සමාන ආකෘතියනේ මේ ආකෘතියම ගන්නවා. ඔයාලගේ පේපර් ෂීට් එකට ආන්සර් ෂීට් එකට මේ ආකෘතියම භාවිතා කරන්න පුළුවන් අරගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. ඉස්සෙල්ලා අපි වත්කම් වගකීම් වල ආරම්භක ශේෂ ටික දාගන්න ඕනේ. දේපල පිළියෙත උපකරණ ලක්ෂ 9යි. තොගය අපි දහස් වලින් හදමු 1,60,000යි. වෙළඳ ලැබිය යුතු දෑ 1,30,000යි. ඉදිරියට කළ ගෙවීම් සහ ගෙවූ අත්තිකාරම් මේ දෙකේම අපිට දාන්න වෙන්නේ එකතුව. ඉදිරියට ගෙවූ කුලිය තියෙනවා 2,40,000. සේවකයන්ට ගෙවපු වැටුප් අත්තිකාරම් තියෙනවා 34,000. එතකොට එනවා 2,74,000යි. ඊට පස්සේ මුදල් ශේෂය බැංකුවේ තියෙන මුදල් රුපියල් ලක්ෂයයි. ඊට පස්සේ වගකීම් ටික දාමු. දිගු කාලීන ණය තියෙනවා ලක්ෂ 4ක්. වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ ණය හිමියෝ ඉන්නවා 90,000ක්. වෙනත් ගෙවිය යුතු දෑ කියන්නේ මේ ගෙවිය යුතු විදුලිය. තියෙනවා 12ක්. ලද අත්තිකාරම් ආයතනයේ ගණනකරුවන්ගේ ලද අත්තිකාරම 10යි. හිමිකම දීලා තියෙනවා 1,52ක්. ඊට පස්සේ අපි යම් ගැළපීම් වලට. පළවෙනි ගැළපීම කියනවා වාහන සේදුම් යන්ත්‍රයක් 3,60,000කට ණයට මිලදී ගන්නා ලදී. 2022 1 දිනෙන් ආරම්භ වී වර්ෂ 3ක කාලයක් තුල
මෙම ණය මුදල ගෙවිය යුතු වේ. මේක දිගු කාලීන ණයක්. ව්‍යාපාරයට දෙන දිගු කාලීන වගකීමක්. ඒ වගේම වාහන සේදුම් යන්ත්‍රයක් කියලා රුපියල් 3,60,000ක දේපල පිරිවෙත උපකරණ ව්‍යාපාරයට එනවා. එතකොට දේපල පිරිවෙත උපකරණ 3,60,000ක් වැඩි වෙනවා. දිගු කාලීන ණයත් වැඩි වෙනවා 3,60,000ක්. ඊට පස්සේ දෙවැනි ගැලපීම කියනවා පිරිවැය 1,30,000ක් වූ නඩත්තු ද්‍රව්‍ය මිලදී ගන්නා ලද අතර 60,000ක් මුදලින් ගෙවලා ඉතිරි මුදල මාස 2ක් තුල ගෙවන්න ඕනු. පිරිවැය 1,30,000යි. ඒ කියන්නේ තොගේ අඩු වෙන්න ඕනි 1,30,000. මුදල් වලින් මෙයාලට හම්බෙලා තියෙනවා රුපියල් 60,000ක්. මුදල් හම්බෙලා තියෙනවා රුපියල් 60,000. තව මෙයාලා ණය තියෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ ඇති වෙනවා 1,30,000න් 60ක් හම්බෙලා තියෙනවා. තව එන්න තියෙනවා 70,000ක්. ණය හිමිය වැඩි වෙනවා 70,000කින්. සමවෙන්න. ඒ කියන්නේ පිරිවැය 1,30,000ක් වූ නඩත්තු ද්‍රව්‍ය මිලදී ගන්නා ලද අතර 60,000ක් මුදලින් ගෙවලා ඉතිරි මුදල මාස 2ක් තුල ගෙවිය යුතුයි. ඒ කියන්නේ 60,000ක් ව්‍යාපාර තොගයක් එනවා 1,30,000ක. මුදලින් අඩු වෙනවා 60,000ක්. ණය හිමිය වැඩි වෙනවා 70,000ක්. තුන්වෙනි එක කියනවා පුද්ගලික ගණදෙනුකරුවන්ට 1,40,000ක නඩත්තු සේවා මුදලට සපයලා. මේ සඳහා භාවිතා කරන ලද නඩත්තු ද්‍රව්‍යවල පිරිවැය 86,000යි. එතකොට තොගේ අඩු වෙනවා 86,000ක්. මුදලට නේ විකුණලා තියෙන්නේ. මුදලට සපයලා තියෙන නඩත්තු සේවා. එහෙනම් 1,40,000ක් මුදල් හම්බ වෙනවා. එතකොට හිමිකම වැඩි වෙනවා. 1,40,000ක් මුදල් හම්බ වෙනවා. භාණ්ඩවල පිරිවැය 86යි. හිමිකම වැඩි වෙනවා 54කින්. රුපියල් 12,000ක් වූ අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකය ව්‍යාපාරයේ විසින් ගෙවන ලදී. රුපියල් 12,000ක් වූ අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකය ව්‍යාපාරයේ විසින් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ගැනිලි හා සමානයි. ගැනිලි හා සමානයි. මුදලින් ගෙවලා තියෙන්නේ. එතකොට මුදල් අඩු වෙනවා 12,000ක්. හිමිකම අඩු වෙනවා 12,000. ඉතින් කියනවා රුපියල් 5,000ක වට්ටමක් ලබා දීමෙන් පසු 45,000ක චෙක් පතක් ණය ගෙතියෙකුගෙන් ලැබිලා තියෙනවා. 5ක වට්ටමක් දීලා මෙයන් ලැබිලා තියෙන කීයක චෙක් පතක්ද? එතකොට මුදල් වැඩි වෙන්න ඕනේ 45යි. වට්ටමකුත් දීලා තියෙනවා. දුන් වට්ටමකුත් දීලා තියෙනවා රුපියල් 5ක්. 5ක් අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ ණය ගෙතියගේ වටිනාකම කොච්චරකින්ද අඩු වෙන්න ඕනේ? රුපියල් 50,000කින් ණය ගෙතිය අඩු වෙන්න ඕනේ. ඊළඟ ගැලපීම ආයතනික ගණදෙනුකරුවෙකුට රුපියල් 50ක නඩත්තු සේවා සපයලා තියෙනවා. දෙදහස් 21 දිනට ආයතනික ගණදෙනුකරුවන්ගෙන් ලද අත්තිකාරම මෙම ගණදෙනුවට අදාළ වෙනවා
ඉතිරි මුදල 40ක් සේවාව ලබා දීමෙන් පස්සේ තමයි ලැබිලා තියෙන්නේ. ලැබුණ පිරිවැය 30000ක් නඩත්තු ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කරලා තියෙනවා. තේරෙනවද? එතකොට රුපියල් 50ක නඩත්තු සේවා සපයලා තියෙනවා 2021 දිනට ආයතනික අධිකරුවන්ගේ මේ සඳහා රුපියල් 10ක වට්ටමක් 10ක අත්තිකාරමක් හම්බෙලා තියෙනවා. 40 ලැබිලා තියෙන සේවාව ලැබුණට පස්සේ ලද අත්තිකාරම් කියන්නේ අපේ වගකීමක්. අපි ඒක යාලට වග කියන්න. අපි තාම යාලට සේවාව සපයලා නැහැ. එහෙනම් අපි ඉතිරි මුදල 40000ක් සේවාව ලබා දීමෙන් පස්සේ තමයි ලැබිලා තියෙන්නේ. අපිට ආදායම හඳුනා ගන්න පුළුවන් සේවාව ලබා දුන්නට පස්සේ. එහෙනම් හිමිකමට එක ගලපන්නත් ඕනේ. ඊට පස්සේ ලද අත්තිකාරම් 10 මේකෙන් අඩු වෙන්න ඕන. ලද අත්තිකාරම් වලින් ආරම්භක ශේෂයෙන් 10ක් අඩු වෙන්න ඕන. මෙයාට මුදල් හම්බෙලා තියෙනවා 40000ක්. ඒ භාණ්ඩවල පිරිවැය 30000යි. භාණ්ඩවල පිරිවැය 30000යි. එතකොට හිමිකම වැඩි වෙන්න ඕනේ 20000කින්. ඇයි හිමිකම වැඩි වෙන්නේ 20000කින්? 30ක් පිරිවැය වෙච්ච තොගයක් 50කට තමයි විකුණන්නේ. එතකොට රුපියල් 20ක ලාභයක් තියෙනවා. ඒක හිමිකම වැඩි වෙන්න ඕනේ. ඊළඟ ගැලපීම බලන්න. වැඩිහිටි නිවාසයක වාහනයක් සඳහා නඩත්තු සේවාවක් නොමිලේ සපයලා තියෙනවා. පිරිවැය 6ක් වූ නඩත්තු අමුද්‍රව්‍ය මේ සඳහා භාවිතා කරලා තියෙනවා. කියන්නේ පරිත්‍යාග හා සමානයි. එහෙනම් පරිත්‍යාග අමුද්‍රව්‍ය 6000ක් නේ භාවිතා කරලා තියෙන්නේ. එතකොට තොගේ අඩු වෙන්න ඕනේ 6000කින්. හිමිකම අඩු වෙන්නත් ඕනේ 6000කින්. ඊට පස්සේ ව්‍යාපාරයේ මාසික ගිනි රක්ෂණ වාරිකය 4000ක් අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවන ලදී. අයිතිකරු ව්‍යාපාරයේ මුදලක් පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදම පෞද්ගලික මුදලින් ගෙවුවා කියන්නේ ඒක එයා අමතර ප්‍රාග්ධනයක් යොදවුවා හා සමානයි. එහෙනම් මේක අමතර ප්‍රාග්ධනයක් යොදවුවම හිමිකම වැඩි වෙන්න ඕනේ. හිමිකම වැඩි වෙන්නත් ඕනේ. ඒ වගේම හිමිකම අඩු වෙන්නත් ඕනේ. ඇයි ඒක ව්‍යාපාරයේ වියදමක්. එහෙනම් හිමිකම අඩු වෙන්නත් ඕනේ. අටවෙනි ගැලපීම. ටිකක් දාලා නැද්ද? වාහන සේද මුල්‍ය 3 ලක්ෂ. නවවෙනි ගැලපීම කියන්නේ දිගුකාලීන ණය රුපියල් ලක්ෂ 4ක් සඳහා රුපියල් 67000ක ණය වාරිකයක් ගෙවලා තියෙනවා. එය තුල රුපියල් 17000ක පොලිය ඇතුළත් වෙලා තියෙනවා.
67000ක ණය වාරිකයක් ගෙවලා තියෙනවා. පොලිය 77000ක් අඩු වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මුදලින් ගෙවලා තියෙන්නේ 67000ක් තමයි මුදලින් සම්පූර්ණයෙන් ගෙවලා තියෙන්නේ. එතකොට වාරිකයේ ණය පොලියේ තියෙන්නේ පොලිය අඩු වෙලා තියෙනවා 17000ක්. එහෙනම් වාරිකයේ කොච්චරද අඩු වෙලා තියෙන්නේ? 50000කින් තමයි ණය වාරිකය අඩු වෙලා තියෙන්නේ. දහවෙනි ගැලපීම කියනවා ආයතනික ගණදෙනුකරුවන්ට රුපියල් ලක්ෂ 3ක නඩත්තු සේවා ණයට සපයලා තියෙන්නේ. ලක්ෂ 3ක නඩත්තු සේවා ණයට තමයි සපයලා තියෙන්නේ. මේ වටිනාකම් මත රුපියල් 102ක වෙළඳ වට්ටමක් ලබා දීලා තියෙනවා. මේ සැපීම සඳහා රුපියල් 1,54,000ක් පිරිවැය වූ නඩත්තු ද්‍රව්‍ය භාවිතා කරලා තියෙනවා. ලක්ෂ 3ක නඩත්තු සේවානි සපයලා තියෙන. ඒකට 102ක වෙළඳ වට්ටමක් දීලා තියෙනවා. වෙළඳ වට්ටම කිනුම් ගත කරන්නේ. හැබැයි ඒක අපි වටිනාකමේ අඩු කරනවා. එතකොට කොච්චරද නඩත්තු සේවා ණයට සපයලා තියෙන්නේ? 2,94,000. ඒ කියන්නේ ණය ගැතිය ඇති වෙනවා 2,94,000ක්. ණය ගැතිය ඇති වෙනවා 2,94,000. ඊට පස්සේ මේකට 1,54,000ක නඩත්තු උපකරණ නඩත්තු ද්‍රව්‍ය භාවිතා කරලා තියෙනවා. එතකොට හිමිකම වැඩි වෙන්න ඕනි 1,40,000කින් හිමිකම වැඩි වෙනවා. ඉකලස්සනි ගැලපීම. සේවකයන්ගේ මාසික වැටුප 84,000ක් වූ අතර 2020 1 දිනට පැවති වැටුප් පත්තිකාරම් අඩු කිරීමෙන් පස්සේ ඉතිරි මුදල ගෙවලා තියෙනවා. වැටුප් පත්තිකාරම් තියෙනවා 34,000ක්. ඒක අඩු කරලා තමයි වැටුප් ගෙවලා තියෙන්නේ. එතකොට වැටුප් පත්තිකාරම් වලින් 34,000ක් අඩු වෙන්න ඕනි. 34,000ක් අඩු වෙන්න ඕනි වැටුප් පත්තිකාරම් වලින්. එතකොට කලින් වැටු කියන්නේ මාසික වැටුප 84,000යි. ඒකෙන් කලින් ගෙවලා තියෙනවා 34,000ක්. එහෙනම් දැන් ගෙවන්න තියෙන්නේ මුදලින් කොච්චරද එහෙනම් ගෙවලා තියෙන්නේ? මුදලින් එහෙනම් ගෙවලා තියෙන්නේ 50,000යි. එහෙනම් හිමිකම කොච්චරකින් අඩු වෙන්න ඕනද? සම්පූර්ණ වියදම 84,000යි. 12 වෙනි ගැලපීම කියන්නේ 2020 1 දිනට ගෙවිය යුතු විදුලි බිල්පත ගෙවලලු. රුපියල් 11,000ක විදුලි බිල්පතක් ජනවාරි මාසයේ සඳහා ලද අතර එය මෙතෙක් ගෙවා නොමැත. ගෙවිය යුතු විදුලිය තිබිලා තියෙනවා වෙනත් ගෙවිය යුතු දැනි ගෙවිය යුතු විදුලිය 12ක් තිබිලා තියෙනවා. ඒක ගෙවලා තියෙනවා මේ මාසේ. ඒක ගෙවලා තියෙනවා ගෙවිය යුතු විදුලිය. එතකොට ඒක අඩු වෙනවනේ වගේ කීවා. ඒකෙන් මුදලුත් අඩු වෙන්න එපේ. මුදලුත් අඩු වෙනවා. ඊට පස්සේ කියනවා
11000ක විදුලි බිල් පතක් ජනවාරි මාසයේ සඳහා ලැබිලා තියෙනවා. ඒ සඳහා මෙතෙක් ගෙවලා නැල්ලු. 11000ක ජනවාරි මාසයේ සඳහා එතකොට 11000ක් අඩු වෙන්න ඕනි. ඒ වගේම වගකීම වැඩි වෙන්නත් ඕනි කොච්චරකින්ද? 11000කින් වගකීමක් වැඩි වෙන්නත් ඕනි. තහතුන්වෙනි ගැලපීම කියනවා රුපියල් 8000ක් නඩත්තු ද්‍රව්‍ය හානි වෙලා තියෙනවා. ඒවා රුපියල් 3000ක අත්පිට මුදලකට විකුණලා තියෙනවා. එතකොට නඩත්තු ද්‍රව්‍ය තොගෙන් අඩු වෙන්න ඕනේ රුපියල් 8000. ඒක මුදල් වලට විකුණලා තියෙනවා රුපියල් 3කට. එතකොට මුදල් හම්බ වෙනවා රුපියල් 3. ඊට පස්සේ හිමිකම අඩු වෙන්න ඕනි කොච්චරකින්ද? මුදල් 8000ක තොගයක් හානි වෙලා තියෙනවා. ඒක රුපියල් 3000කට විකුණලා තියෙනවා. එහෙනම් හිමිකම අඩු වෙන්න ඕනි රුපියල් 5කින්. දාහතර වෙනි ගැලපීම කියනවා පසුගිය මාසය තුරදී කපා හරින ලද වෙළඳ ණයගැති ශේෂයක් සඳහා රුපියල් 14000ක් ලැබිලා. පසුගිය වර්ෂයේ කපලාද ඒ කියන්නේ බොල් ණය ආපසු ලැබීම. බොල් ණය ආපසු ලැබීමක් කියන්නේ ඒක ආදායමක් හා සමානයි. 14000ක් මුදලින් හම්බ වෙනවනේ. දාහතරදාහක් මුදලින් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඒක වෙනත් ආදායමක් හා සමානයි. පාරිශ්‍රණික කියනවා ව්‍යාපාරික ස්ථානයේ මාසික කුලිය 20000ක් වෙනවා. 2021 දිනට කලින් ගෙවූ කුලිය තුල දක්වලා තියෙන්නේ 2020 ලිත්වර්ෂය සඳහා ගෙවූ කුලිය. 2021 දින කලින් ගෙවූ කුලිය තුල දක්වලා තියෙන්නේ 2020 ලිත්වර්ෂය. කියන්නේ මාස 12ටම ගෙවලා තියෙන ගාන. එතකොට මාස 12ටම ගෙවලා තියෙන්නේ 240000ක්. එතකොට 20 වෙනි එක මාසෙකට. එතකොට ජනවාරි මාසයේ කුලිය මේ ගෙවපු එකේ
රුපියල් 20ක් මේකෙන් අඩු කරන්න ඕනේ. එතකොට හිමිකමත් අඩු වෙනවා. රුපියල් 20කින්. දැන් බලමු අපි මේක සමාන වෙනවද කියලා. බලමු කොච්චරක් එනවද කියලා. තෝගේ ආරම්භක ශේෂය තියෙනවා 1,60,000ක්. එකට 1,30,000ක් එකතු කරනවා. ඒකෙන් 86,000ක් අඩු කරනවා. ඒකෙන් 30,000ක් අඩු කරනවා. ඒකෙන් 6,000ක් අඩු කරනවා. ඒකෙන් 1,54,000ක් අඩු කරනවා. ඒකෙන් 8,000ක් අඩු කරනවා. එතකොට එන්නේ ශේෂය රුපියල් 6ක් කියලා. एक 1,30,000න් ණය ගැතියල් බලමු 1,30,000න් 50,000ක් අඩු කරලා එකතු කරනවා 2,94,000. එතකොට එනවා 3,74,000ක් කියලා. දිනයට කළ ගෙවීම් සහ ගෙවූ අත්තිකාරම් ටික බලමු 2,74,000ක් තිබ්බා ආරම්භයේ. ඒකෙන් 34,000ක් අඩු වුණා. ඒකෙන් 20,000ක් අඩු වුණාම 2,20,000ක් එනවා. මුදල් ටික බලමු අපි. ආරම්භක ශේෂය රුපියල් ලක්ෂයයි. ඒකෙන් 60,000ක් අඩු කරා. ඒකට 1,40,000ක් එකතු කරා. ඒකෙන් 12,000ක් අඩු කරා. ඒකට 45,000ක් එකතු කරා. ඒකට නැවත 40,000ක් එකතු කරා. ඒකෙන් අඩු කරා 67,000ක්. ඒකෙන් අඩු කරා 50,000ක්. ඒකෙන් අඩු කරනවා 12,000ක්. ඒකට එකතු කරනවා 3,000ක්. ඒකට එකතු කරනවා 14,000ක්. එතකොට 1,41,000ක් එනවා. එතකොට දිගු කාලින ණය එනවා 4,00,000යි 1,04,60,000ක් එනවා. ඒකෙන් 50,000ක් අඩු කරනවා 7,10,000යි. ඊට වෙනද ගෙවිය යුතු දේ එනවා 90,000යි 70,000යි 1,60,000යි. එතකොට වෙනත් ගෙවිය යුතු දෑ 12ක් තිබ්බා. ඒකෙන් 12ක් අඩු වුණා. ඊට පස්සේ 11යි. සිල අදාත්තිකාරම් නැහැ බිඳුවක් වෙනවා. අපි බලමු හිමිකම. ආරම්භයේ 1,052යි. ඒකට 54ක් එකතු කරනවා. ඒකෙන් 12ක් අඩු කරනවා. ඒකෙන් 5ක් අඩු කරනවා. ඒකට 20ක් එකතු කරනවා. ඒකෙන් 6ක් අඩු කරනවා. ඒකට 4ක් එකතු කරනවා. ඒකෙන් 17ක් අඩු කරනවා. ඒකට 1,40,000ක් එකතු කරනවා. ඒකෙන් 84,000ක් අඩු කරනවා. ඒකෙන් 11,000ක් අඩු කරනවා. ඒකෙන් 5,000ක් අඩු කරනවා. ඒකට 14,000ක් එකතු කරනවා. ඒකෙන් 20,000ක් අඩු කරනවා. සමානයි.
1120යි. අපි බලමු දැන් දෙපැත්ත සමාන වෙනවද කියලා. පළවෙනි දෙන 1260යි. ඒකට එකතු කරනවා 60ක් 6ක්. ඒකට එකතු කරනවා 374000ක්. ඒකට එකතු කරනවා 220000ක්. ඒකට එකතු කරනවා 141000ක්. අනිත් පැත්තත් බලමු අපි. 710000යි 160000යි 11000යි 1120යි. දෙදස් එකයි. දෙපැත්ත සමාන වෙනවා. මේකෙදි කියනවා බලතව ආදායම් ප්‍රකාශය හදන්න කියලා කියනවනේ. මම අද ප්‍රකාශය ඇඳලා නැහැ. ආදායම් ප්‍රකාශයේ මුලින්ම එන්නේ විකුණුම්. ඉතින් ඒකෙන් අඩු කරනවා. ඊස්සේ විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය අඩු කරනවා. එතකොට එනවා අපිට දල ලාභය එනවා. දල ලාභයට එකතු කරනවා අපි වෙනත් ආදායම්. වෙනත් ආදායම් ටික එකතු කරලා ඊට පස්සේ අඩු කරනවා වියදම් ටික. වියදම් ටික අඩු කරාට පස්සේ එනවා සුද්ධ ලාභය. විකුණුම් අපි බලමු කොච්චරක් තියෙනවද කියලා. ගැලපීම් ටික කියවමු පොඩ්ඩක්. පළවෙනි එකේ කියන්නේ වාහන සේදුම් යන්ත්‍රය 360000කට ණයට මිලදී අරගෙන තියෙනවා. වර්ෂ 3ක කාලයක් තුළ මෙම ණය මුදල ගෙවිය යුතුයි කියලා කියනවා. දෙවෙනි එක පිරිවැය 130000ක් වූ නඩත්තු ද්‍රව්‍ය මිලදී ගන්නා අතර ඒ සඳහා රුපියල් 60000ක් මුදලින් ගෙවලා ඉතිරි මුදල මාස දෙකක් තුල ගෙවිය යුතුයි. ඒක ගැනුම්නේ. ඒක අපි ගන්නෙ නැහැ. පුද්ගලික ගණදෙනුකරුවන්ට 140000ක නඩත්තු සේවා මුදලට සපයලා තියෙනවා. ඒ සඳහා භාවිතා කරන නඩත්තු ද්‍රව්‍ය වල පිරිවැය 86000යි. විකුණුම් අපි මෙහෙම බලමු. විකුණුම් එහා පැත්තේ එකේ විකුණුම් පිරිවැය හොයන්න. एक 1,40,000ක් හොයන්න ඒ සඳහා යාලා පිරිවැය දාලා තියෙනවා 86000ක්. විකුණුම් පිරිවැය. ඊට පස්සේ රුපියල් 12000ක අයිතිකරුගේ ජීවිත රක්ෂණ මාලිකේ ව්‍යාපාරය විසින් ගෙවලා තියෙන එක ගැනීමයි. රුපියල් 5000ක වට්ටමක් ලබා දීමෙන් පසු 45000ක චෙක් පතක් ලැබිලා. දුන් වට්ටම්නේ. දුන් වට්ටම් කියන්නේ වියදම්. දුන් වට්ටම් කියන්නේ වියදමක්. ඊට පස්සේ ආයතනික ගණදෙනුකරුවන්ට රුපියල් 5000ක නඩත්තු සේවා සපයලා තියෙනවා. එතකොට විකුණුම් වෙනවා තව 5000ක්. ඒ සඳහා යාලා පිරිවැය දරලා තියෙනවා 30000ක්. ඊට පස්සේ පරිත්‍යාග තියෙනවා 6000ක්. පරිත්‍යාග තියෙනවා
6000ක්. ඊට පස්සේ ව්‍යාපාරයේ ගිනි රක්ෂණ වාරිකය 4000ක් ගෙවලා තියෙනවනේ. එතකොට ඒකත් රක්ෂණ වාරිකය රුපියල් 4000යි. ඊට පස්සේ බැංකු ණය පොලිය තියෙනවා 17000ක්. ණය පොලිය තියෙනවා 17000ක්. ඊට පස්සේ ආයතනයේ ගන්න රුපියල් ලක්ෂ 3ක නඩත්තු සේවා ණයට සපයලා තියෙනවා. එතනදී 102ක වට්ටමක් දුන්නා කියවනේ. එතකොට 2,94,000ක් තමයි නඩත්තු සේවා කියන්නේ. විකුණුම් 2,94,000යි. ඒවට කියපු පිරිවැය 1,54,000යි. මාසික වැටුප 84,000ක් වෙලා තියෙනවා. ඉතින් මුදල. එතකොට වැටුප අඩු වෙන්න ඕනේ 84,000. වැටුප් 84,000යි. ජනවාරි මාසයේ විදුලි බිල විදුලි ගාස්තු 11,000යි. විදුලි ගාස්තු 11,000යි. බොල් ණය නැවත ලැබීම කියන්නේ ඒක ආදායමක්. ඒ කියන්නේ වෙනත් ආදායම්. බොල් ණය නැවත ලැබීම බොල් ණය නැවත ලැබීම කියන්නේ වෙනත් ආදායම් 14,000ක්. මාසික කුලිය 20,000යි. කුලිය 20,000යි. කුලිය 20,000යි. එතකොට විකුණුම් ටික තියෙනවා ලක්ෂ 84,000ක් එනවා විකුණුම් ටික. විකුණුම් පිරිවැය එනවා $2,74,000යි විකුණුම් පිරිවැය 2,70,000යි. එතකොට දල ලාභය එනවා සමානයි 4,84,000න් අඩු කරනවා 2,70,000ක්. දල ලාභය එනවා 2,00,000 ඉතින් වෙනත් ආදායම් 14,000 එකතු වුණාම ඊට පස්සේ ඒ ටික එකතු වුණාම එනවා 2,24,000. ඉතින් වියදම් ටිකේ එකතු අපි අඩු කරන්න ඕනේ. දෙසිය 24න් අඩු කරන්න 1,40,000ක්. එතකොට මෙතන 214 ධන 14
228න් අඩු කරා 147. sorry මෙතන තව තොග හානිය එනවා. මතකද තොග හානියක් තිබ්බා. තොග හානියක් දෙනවා රුපියල් 5ක. එතකොට මෙතන එනවා එතකොට සුද්ධ ලාභය එනවා 76000ක්. තමයි ආදායම් ප්‍රකාශය. සුද්ධ ලාභය එනවා 76000ක්. ඔය තියෙන්නේ ආදායම් ප්‍රකාශය. අපි යමු 2019 පේපර් එකට. දෙදස් 19 පේපර් එකෙත් ප්‍රශ්න අංක 3. ඒත් මුළු ලකුණු 40ක් තියෙනවා. මුල් ලකුණු 40. අපි මේ පේපර් එකටත් යමු. දෙදස් 19. ඒක අපි ගාන කියවලා බලමු. කමල් විසින් 2018 4.1 දින ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ව්‍යාපාරයේ 2019 3.31 දිනට කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශ වලින් උපුටා ගන්නා ලද ශේෂයන් පහත දී ඇත. දේපළ පිළියෙත උපකරණ දීලා තියෙනවා තොගය. වෙළඳ ලැබිය යුතු දේ කලින් ගෙවූ කුලිය දීලා තියෙනවා. මුදල් ශේෂ වෙළඳ ගෙවිය යුතු දේ ඒ ටික දීලා තියෙනවා. සිගැලපි මේකෙත් ව්‍යාපාරයේ සියලු මුදල් ගණන්තුරු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු කරනු ලැබේ. ගැළපිලි ටික දීලා තියෙනවා. ඊට අපිට කියන්නේ ගිණුම් කරන සමීකරණයේ මේ ගණන් ටික දාලා කෙටුම්පත් ලාභය නිවැරදි කිරීමේ දක්වන ප්‍රකාශනයක් හදන්න කියනවා. ඊට පස්සේ ජර්නල් සටහන් වැරදි නිවැරදි කිරීම සඳහා ජර්නල් සටහන් ටික ලියන්න කියලා කියනවා. අපි බලමු. දෙදස් 18 4.1 තමයි මෙයා මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ. ව්‍යාපාරයේ 2019 3.31 දිනට කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශ වලින් උපුටා අරගෙන තියෙන ශේෂයන් ටික දීලා තියෙනවා. ඒ ආරම්භක ශේෂ ටික අපි ගිණුම් කරන සමීකරණයට දාගමු. දේපළ පිළියෙත උපකරණ දීලා තියෙනවා 4500ක්. දහස් වලින් තොගේ දීලා තියෙනවා ලක්ෂ 6ක්. වෙළඳ ලැබිය යුතු දේ දීලා තියෙනවා 8,20,000ක්.
කලින් ගෙවූ කුලී දීලා තියෙනවා 4,80,000ක්. මුදල් දීලා තියෙනවා මුදල් ශේෂය 6,10,000ක්. වගකීම් වල වෙළඳ ගෙවිය යුතු දෑ දීලා තියෙනවා ලක්ෂයක්. උපජිත වියදම් දීලා තියෙනවා 90,000ක්. ලද අත්තිකාරම් දීලා තියෙනවා 2,40,000ක්. තුනයි තිසෙන්ට අවසාන වර්ෂය සඳහා ලාභය 580යි, ප්‍රාග්ධනය 6,000යි. එතකොට හිමිකම 6,580. මෙන්න මේ දෙක එකතු. 6,580යි හිමිකම. අපි ගැලපීම් වලට යමු. පළවෙනි ගැලපීම කියනවා 2019 3.31 දිනේන අවසන් වර්ෂය සඳහා කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරද්දී පහත අයිතම සැලකිල්ලටගෙන නොමැති බව පසුව හෙළිදරව් වෙලා තියෙනවා. අපි ඒ දැන් ගැලපීම් ටික දාන්න ඕනි මේ ගිණුම් කරන සමීකරණයට. එක කියන්නේ 2019 3.31 දිනේන අවසන් වර්ෂය සඳහා දේපළ පිළියෙත සහ උපකරණ මත ෂය රුපියල් ලක්ෂ 5ක්ලු. එතකොට ෂය ලක්ෂ 5ක් කියන්නේ දේපළ පිළියෙත උපකරණ අඩු වෙනවා ලක්ෂ 5ක්, හිමිකම අඩු වෙනවා ලක්ෂ 5ක්. සේ 2019 මාර්තු මාසයේ සඳහා ප්‍රදර්ශනාගාරයේ කුලිය 80000ක් කලින් ගෙවූ කුලී ගිණුමේ ඇතුළත් කරලා තියෙනවා. මාර්තු මාසයේ සඳහා ප්‍රදර්ශනාගාරයේ කුලිය 80000ක් කලින් ගෙවපු කුලී ගිණුමේ ඇතුළත් කරලා තියෙනවා. එහෙනම් අපි ඒක කලින් ගෙවූ කුලී වලින් අඩු කරන්න ඕනි 80000. ඒක දාන්න ඕනි හිමිකමෙන් අඩු වෙන්න ඕනේ 80000ක්. ඊට පස්සේ කියනවා 2019 මාර්තු මාසයේ සඳහා රුපියල් 5000ක විදුලි බිල 2019 3.31 දිනට ගෙවා හෝ ගිණුම්ගත කර හෝ නොතිබුණි. 2019 මාර්තු මාසයේ සඳහා රුපියල් 5000ක විදුලි බිල 2019 3.31 දිනට ගෙවා හෝ ගිණුම්ගත කරලා හෝ නැහැ. ඒ කියන්නේ එතකොට මාර්තු මාස සඳහා විදුලි බිල ගිණුම්ගත කරලා නැහැ. එතකොට ඒක ගෙවිය යුතුයි. ඒ කියන්නේ උපචිත වියදම. වියදම් වැඩි වෙනවා. එතකොට හිමිකම අඩු වෙනවා 5000කින්. ඊට පස්සේ කියනවා 2019 3.30 දිනට පිරිවැය රුපියල් 80000ක ණයට මිලදීගත් භාණ්ඩ ගිණුම් පොත්වල සටහන් කරලා නොතිබිනි. පිරිවැය 80000ක් භාණ්ඩ ණයට අරගෙන තියෙනවා. එතකොට තොගේ වැඩි වෙන්න ඕනි 80000කින්. එතකොට වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වෙන්නත් ඕනි 80000කින්. ගැලපීම් අංක 1 2 පස්වෙනි ගැලපීම කියනවා 2019 3.30 දින පිරිවැය ලක්ෂ 2ක භාණ්ඩ රුපියල් ලක්ෂ 4ක අත්පිට මුදලට විකිණීම ගිණුම් පොත්වල සටහන් කරලා නොතිබුණි.
කෙසේ වුවද මේ සඳහා ලද චෙක් පත 2019 4 දින බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. 3:30 දින පිරිවැය 200ක භාණ්ඩ රුපියල් 400කට අත්පිට මුදලට විකුණන. එතකොට තොගේ අඩු වෙනවා 200ක් අත්පිට මුදලට එකතු කරපුවාම 400ක් එනවා. එතකොට හිමිකම් වැඩි වෙනවා 200කින්. පිරිවැය 40000ක තොග අයිතම වර්ෂය තුලදී විනාශ වූ අතර එම අයිතම විකිණිය හැකි තත්ත්වයක නොතිබුණි. කෙසේ වුවද මෙම අයිතම 2019 මෙම අයිතම පිරිවැයට 2019 3:31 දිනට තොගේ ඇතුළත්ව තිබුණු අතර ඒවාට උපලබ්ධියගයක් නොවිය. එතකොට තොගෙන් අඩු වෙන්න ඕනි 40000ක්. තොගෙන් අඩු වෙන්න ඕනි 40000ක්. ඒ වගේම හිමිකමෙන් අඩු වෙන්නත් ඕනි 40000ක්. අයිතම 40ක් මිලට ගැනීම සඳහා ගනුදෙනු කරුවක විසින් ඇනවුමක් ඉදිරිපත් කරන ලදී. මේ භාණ්ඩවල විකුණුම් මිල 2,40,000ක් වූ අතර එම මුදල වර්ෂය තුලදී ලැබී ඇත. මෙම මුදල ලද අත්තිකාරම් ගිණුමේ සටහන් කර ඇත. කෙසේ වුවද මෙම අයිතම වලින් අඩක් පමණක් 2019 3:31 දින වන විට ගනුදෙනුකරුට බෙදා හැරි අතර ඒවායේ පිරිවැය 80000කි. එතකොට මේ 2,40,000න් භාගයක්. ඒ කියන්නේ 1,20,000ක්. එතකොට ඒ වගේ පිරිවැය 80000යි. එතකොට ලද අත්තිකාරම් වල තියෙනවනේ 2,40,000ක්. ලද අත්තිකාරම් වලින් අඩු වෙන්න ඕනේ 1,20,000ක්. එතකොට ඒකේ ලාභය එනවා 40000කින් ලාභය වැඩි වෙන්න ඕනේ. 8 වෙනි ගැලපීම කියන්නේ 2019 3:28 දින ණයගැතියෙකුගෙන් ලද රුපියල් 20,000ක චෙක් පත බැංකුව විසින් 2019 3:31 දින අගරු කර ඇති බව 2019 4:03 දින ලද බැංකු ප්‍රකාශයෙන් හෙළිදරව් විය. දින ණයගැතියෙකුගෙන් ලැබිලා තියෙන 20,000ක චෙක් පතක්. බැංකුව විසින් 2019 3:31 දින මේක අගරු කරලා තියෙනවා. එතකොට අගරු වුණාම ආය ණයගැති ශේෂය ඇති වෙනවනේ 20,000ක ණයගැතියෙකුගෙන් ලැබුණත් එළඳ ලැබිය යුතු ශේෂය 20,000කින් ඇති වෙනවා. කොට ව්‍යාපාරයෙන්ුත් අපි මුදල් හම්බෙලා තියෙන ව්‍යාපාරයකට. එතකොට කත් අඩු කරන්න ඕනේ. 9 වෙනි ගැලපීම තවද 2019 3:31 දින ණයගැතියෙකු විසින් රුපියල් 50,000ක චෙක් පත බැංකුවේ ඍජුවම තැන්පත් කර ඇති බව බැංකු ප්‍රකාශය තුලින් අනාවරණය විය. කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මෙම මුදල අය කරගත නොහැකි වටිනාකමක් ලෙස කපා හැරලා තියෙනවා. කියන්නේ බොල් ණයක් විදියට කපලා හැරලා තියෙනවා. එතකොට මේක බොල් ණයක් විදියට කපා හැරපු එකක් නැවත ලැබුණා කියන්නේ වෙනත් ආදායමක් හා සමානයි. මුදල් 50යි හිමිකමත් වැඩි වෙනවා 50,000කින්. 10 වෙනි ගැලපීම කියන්නේ ව්‍යාපාරයේ විසින් ගෙවූ අයිතිකරුගේ දරුවෙකුගේ විභාග ගාස්තු 2,000ක් බැංකු ප්‍රකාශයෙන් හෙළිදරව් විය.
කියන්නේ ගැණිලි හා සමාන දෙයක් නේ. එතකොට මුදල් අඩු වෙන්න ඕන රුපියල් 2000කින් හිමිකම් අඩු වෙන්නත් ඕන රුපියල් 2000කින්. අපි දැන් බලමු අවසාන ශේෂ ටික. මෙතන එනවා 4000යි. මෙතන සමානයි 3,60,000ක් එනවා. එතන එනවා 8,40,000ක්. එතකොට එතන 1,04,000යි. මුදල් ශේෂය බලමු. මුදල් ශේෂය එනවා 1,38,000ක්. ගෙවිය යුතු දෑ ශේෂය එනවා 1,80,000ක්. මේක 95,000යි. උපචිත වියදම් 95,000යි. මෙතන 1,20,000යි. හිමිකම් බලමු. හයිදාස් 243යි. 62,43,000ක් යනවා හිමිකම. මේ දෙක සමාන වෙනවද කියලා? සමානයි. 4,000 ධන 3,60,000 ධන 8,40,000 ධන 1,04,000 ධන 1,38ක්. මේ පැත්ත බලමු. සමානයි. 1,80,000 ධන 95,000 ධන 1,20,000 ධන 62,43ක්. බලමු මේක දැන් සමාන වෙනවද කියලා. සමානයි SUM 66යි 38. ඒ දෙක සමාන වෙනවා. ඊට පස්සේ අහන්නේ ඒකේ දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ කෙටුම්පත් ලාභය නිවැරදිව දක්වන ප්‍රකාශනයක් පිළියෙල කරන්න. කෙටුම්පත් ලාභය කොච්චරද දීලා තිබ්බේ? 5,80,000ක්. ඒකට එකතු කරනවා එකතු කරනවා
අඩු කරන්න ඕනේ. ආදායම් ටික එකතු කරලා වියදම් ටික අඩු කරන්න ඕනි. බලමු අපි මේකේ තියෙන ආදායම් මොනවාද කියලා. ලක්ෂ 5 කියන්නේ වියදමක්. ඒ කියන්නේ ෂේනේ. ෂේ කියන්නේ වියදම. ෂේ ලක්ෂ 5යි. ඊට පස්සේ දෙවෙනි එකේ කුලිය කියන්නේ දෙවෙනි ගැලපීමේ කුලියද? ඔව් කුලිය 80000යි. එතකොට කුලිය 80000යි. කුලිය 80000යි. තුන්වෙනි එකේ 5000ක් තියෙන්නේ විදුලි බිල. විදුලිය 5000යි. දැන් සතෝගේ ඊට පස්සේ ලක්ෂ 2ක ලාභයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ භාණ්ඩ විකුණලා හඳුනාගෙන නැති ලාභේ. ඒක අපි දාමු භාණ්ඩ විකුණුම් ඔයාලා දිගටම ලියන්න. හඳුනා නොගත් ලාභේ තියෙනවා ලක්ෂ 2ක්. ඊට පස්සේ 40000 බලමු. තොගහානි. තොගහානි කියන්නේ වියදමක්. තොගහානි කියන්නේ වියදම. තොගහානි කියන්නේ වියදම. ඊට පස්සේ ආයෙ තියෙනවා බෙදා හරින ලද භාණ්ඩවල හඳුනාගත්තේ නැති ලාභයක් තියෙනවා නේද? බෙදා හරින ලද භාණ්ඩ නොනගත් ලාභය 40000යි. මේකනේ 6 වෙනි ගැලපීමේ තියෙන්නේ. සේ කපාහල බොල් ණය නැවත ලැබීම. බොල් ණය නැවත ලැබීම කියන්නේ අපි කිව්වා ආදායමක් හා සමානයි. නැවත ලැබීම 50000යි. එච්චරයිනේ තියෙන්නේ. අපි ඊට පස්සේ බලමු මේ දෙක තියෙන්නේ. දෙක කියන්නේ ගැණිලිනි. අපි බලමු කොහොමද මේකේ නිවැරදි ලාභය එන්නේ කියලා. 200 ධන 40 ධන 50 2,90,000ක් එනවා. එතකොට මෙතෙන් එනවා සමානයි 5,80,000 ධන 2,90,000. 8,70,000ක් එනවා. ඊට පස්සේ මෙතන මුළු එකතු වෙනවා සමානයි 5,00,000 ධන 1,80,000 ධන 5 ධන 40. නෑ 6,25,000ක්. ඊට පස්සේ 8,70,000න් 6,25,000ක් අඩු කරපුවාම එනවා 2,45,000ක් එනවා නිවැරදි ලාභය. නිවැරදි ලාභය එනවා 2,45,000ක්. ඉතින් ගානෙම තවත් කොටසක් තියෙනවා. කියන්නේ ඉහත අයිතම අංක 2 3 4
9 සහ 10 නිවැරදි කිරීම සටහන් කිරීම සඳහා ජර්නල් සටහන් නිවැරදිව සටහන් කරන්න නිවැරදි කරන්න අවශ්‍ය ජර්නල් සටහන් ලියන්න කියලා තමයි කියන්නේ. දෙවෙනි ගැලපීම පළවෙනි එක බලමු. දෙදස් 19 මාර්තු මාසයේ සඳහා ප්‍රදර්ශනාගාරයේ කුලිය 80000ක් කලින් ගෙවූ කුලී ගිණුමේ ඇතුළත් කරලා තියෙනවලු. එතකොට ඒක අපි කලින් ගෙවූ කුලී ගිණුමෙන් අයින් කරන්න ඕනේ. කලින් ගෙවූ කුලී ගිණුමෙන් අයින් කරලා අපි කුලී ගිණුමට එහෙම නැත්නම් ලාභාලාභ ගිණුමට ඒක දාන්න ඕනේ. කලින් ගෙවූ කුලී ගිණුමෙන් ගිණුමට ඒක හර වෙලා තියෙන්නේ. අපි එහෙනම් ඒකෙන් අයින් කරන්න කලින් ගෙවූ කුලී ගිණුම බැර කළා ලාභාලාභ ගිණුම හර කරමු. ලාභාලාභ ගිණුම හර කරනවා. ඒ කියන්නේ කුලි ඒක කුලී ගිණුම හර කරලා හර කරනවා 80000ක් බැර කරනවා මොන ගිණුමද? කලින් ගෙවූ කුලී ගිණුම. කලින් ගෙවූ කුලී ගිණුම බැර කරනවා. එතකොට ඒකේ සංලක්ෂ්‍ය වල ලියන්න සංලක්ෂ්‍ය ලියන්න ඕනේ. මාර්තු මාසයේ සඳහා ප්‍රදර්ශනාගාරයේ කුලිය 80000ක් කලින් ගෙවූ කුලී ගිණුමේ සටහන් කිරීමේ වරද නිවැරදි කිරීම කියලා ලියන්න. දෙවැනි එක අපි දෙවැනි ගැලපීමේ තිබ්බ වැරද්ද නිවැරදි කරන්න අදාළ ජර්නල් සටහන ලියුවා. ඊට පස්සේ කියන්නේ කීවෙනි ගැලපීමද? තුන්වෙනි ගැලපීම. තුන්වෙනි ගැලපීමේ කියන්නේ 2019 මාර්තු මාසයේ සඳහා රුපියල් 5000ක විදුලි බිල 2019 3.31 දිනට ගෙවා හෝ ගිණුම් ගත කරලා නැහැ කියලා. එනේ කොහොමද ගිණුම් ගත කරන්නේ? විදුලි ගාස්තු ගිණුම හර උපජිත විදුලි ගාස්තු ගිණුම බැර. තේන විදුලි ගාස්තු ගිණුම හර කරනවා රුපියල් 5කින්. ඊට පස්සේ උපජිත විදුලි ගාස්තු ගිණුම බැර කරනවා රුපියල් 5කින්. එතකොට ලියන්න විදුලි ගාස්තු රුපියල් 5 ගිණුම් ගත නොකිරීමේ වරද නිවැරදි එහෙම නැත්නම් උපජිත විදුලි ගාස්තු ගිණුම් ගත කරා කියලා ලියන්න. තුන්වෙනි ගැලපීම. ඊට පස්සේ කියන්නේ කීවෙනි ගැලපීමද? හතරවෙනි ගැලපීම. හතරවෙනි ගැලපීමේ කියන්නේ රුපියල් 2019 3.30 දින පිරිවැය 80000කට මිලදීගත් භාණ්ඩ ගිණුම් පොත්වල සටහන් කරලා නැහැ කියලා. ණයට මිලදීගත් භාණ්ඩ. එතකොට එහෙනම් ණයට ගත්තත් අත්පිට ගත්තත් ගැණුම් ගිණුම හර කරලා ණය හිමි ගිණුම බැර කරනවා. හර කරනවා ණය හිමි ගිණුම බැර කරනවා. බැර කරනවා කොච්චරක්ද? 80000ක්. කියන්නේ ලියන්න ණයට ගැණුම් ගිණුම් ගත කරා. දෙවෙනි එක එසේ තුන්වෙනි එක මේක හතරවෙනි ගැලපීම. පස්වෙනි ගැලපීම නෙමෙයි අපිට හදන්න කියන්නේ කීවෙනි එකද? කියන්නේ 6 වෙනි ගැලපීම. රුපියල්
6 නෙමෙයි කීයද? 9 වෙනි ගැලපීම. නේ මෙතනදී තියෙන්නේ රුපියල් 50,000 2019 3.30 ගෙන් ණය ගැතියකින් රුපියල් 50,000ක චෙක් පතක් ඍජුවම තැන්පත් කරලා තිනවා බැංකුවේ. හැබැයි ඊට කලින් ව්‍යාපාරයෙන් එක බොල් ණයක් විදිහට කපහැලා. ඒ කියන්නේ බොල් ණය ආපසු ලැබීම. ඒ කියන්නේ ආදායමක් හා සමානයිනේ. එතකොට බොල් ණය ආපසු ලැබුණම මුදල් ගිණුම හර වෙනවා. මුදල් ගිණුම හර කරලා මුදල් ගිණුම හර කරලා බැර කරන්නේ ආපසු ලද බොල් ණය ගිණුම. ආපසු ලද බොල් ණය ගිණුම. කීයද? රුපියල් 50,000. එතකොට එතන සංලක්ෂණය ලියන්න ආපසු ලද බොල් ණය ගිණුම් ගත කරා. ඉතින් 10 වෙනි එක කියනවා අපිට කියන්නේ 10 වෙනි එකේ ගැලපීම නිවැරදි කරන්න කියලානේ. ව්‍යාපාරයෙන් විසින් ගෙවූ අයිතිකරුගේ දරුවෙකුගේ විභාග ගාස්තු 2000ක් බැංකු ප්‍රකාශයෙන් තමයි ඒක හෙළිදරව් වෙලා තියෙන්නේ. නම් මොකක්ද ඒක? ගැණිලි හා සමානයි නා. ගැණිලි ගිණුම හර කරලා ඒක ගැණිලි ගිණුම හර කරනවා. මුදල් ගිණුම බැර කරනවා. කීයද? රුපියල් 2000කින්. මේ ඔක්කොම ගණන් දෙකම හැදුවේ 1000 උඩ 1000 කියලා දාන්න. දහවෙනි එකේ සංලක්ෂය ලියන්න ගැණිලි ගිණුම් ගත කිරීම නිවැරදි කරා කියලා. මේක පොදු ජර්නලය. පොදු ජර්නලය. ওই විදිහට තමයි මම ඔයාලට අවුරුදු 2ක පාස් පේපර්ස් ටික කරා. මම හිතනවා ඔයාලට මේක තේරෙන්න ඇති කියලා. මම හදපු ගණන් දෙක වලට හොඳට තේරෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මම ඔයාලගෙන් ආයෙමත් ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඔයාලා ඔක්කොටම බොහොම ස්තුතියි මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.